ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. නව අගමැතිවරයෙකු යටතේ අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපතිවරයාගේ එකඟතාවයක්. මැයි මස පළමු වනදා සිට 3 වෙනිදා දක්වා විදුලි කප්පාදු නොකරන බව විදුලි බල මණ්ඩලය පවසයි. මේ පළවෙනිදා කිසිම විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ. තුන්වෙනිදා අඟහරුවාදා කිසිම විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ. ඉන්දියන් ඔයිල් සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් හඳුන්වා දීමේ සැලැස්මක්. රුසියන් යුක්‍රේන අර්බුදය වැළැක්වීමට අපොහොසත් වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියාගේ දැඩි කනස්සල්ල. නව අග්‍රාමාත්‍යවරයෙකු සමග අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය කැමැත්ත පළ කළ බව නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 11ක මන්ත්‍රීවරුන් පිරිස අතර සාකච්ඡාව අද පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. ඉන් අනතුරුව නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ එතුමා මේ පිළිබඳව එතුමාගේ අදහස ඉදිරිපත් කෙරුව අන්තර්වාර පාලනයක් ඇති කිරීමට එතුමා තීරණය කළා තිබෙන්නේ කියලා කැමැත්ත දැක්වුවා අපේ සාකච්ඡාවේදී. ඒ වගේම අපි ඒ සාකච්ඡාව තුළ යෝජනා කළා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ මේ අන්තර්වාර පාලනයක් සඳහා ඒකරාශී කර ගැනීමේ වැදගත්කම. අන්තර්වාර පාලනයක් කියලා කියන්නේ ස්ථීර ආණ්ඩුවක් නෙවෙයි මැතිවරණයක් පැවැත්වීම සඳහා යන ගමනක මුල් පියවර කියන එක. අන්තර්වාර පාලනයක් දේශපාලන පක්ෂ නායකයින් සාකච්ඡා කරලා අතරද කාලය මාස 6ක්ද එහෙම නැත්නම් අවුරුද්දක්ද එය තීරණය කළ යුතු වෙනවා. මේ තත්ත්වයන් තුල ලෝකේ ප්‍රධාන වශයෙන් ආධාර දෙන සංවිධාන සහ රටවල් වලින් උදව් ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම නව අගමැතිවරයෙක් සමග අන්තර්වාර ඇමති මණ්ඩලය හිටවීම සඳහා ජනාධිපතිතුමාගේ කැමැත්ත ප්‍රකාශ කළා. එතකොට නව අගමැතිවරයෙක් සහිත අන්තර්පාලනයක් සඳහා අවශ්‍ය කැබිනට් මණ්ඩලය සුළු කැබිනට් මණ්ඩලයක් වෙන්න ඕන. ඇමතිවරු 15ක් 20ක් වගේ අතරේ ඒත් එක්කම ජාතික සභාවක් පත් කරන්න එකඟ වුණා ජනාධිපතිතුමා අගමැතිවරයා පත් කිරීම ගැන. ඇමතිවරු පත් කිරීම පිළිබඳව. ඒ වගේම වෙනත් රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් ඒ දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගෙන් පත් කරන ජාතික සභාව තමයි තීන්දුව ගන්න. ඒ වගේම ඒ පිහිටවන දේශපාලන පක්ෂවලින් සමන්විත විධායක සභාව ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිතුමාට උපදෙස් දෙනවා මේ විදිහෙයි කටයුතු කළ යුත්තේ කියලා. බැංකු ක්‍රමයට පිටතින් විදෙස් මුදල් හුවමාරුව පාලනය සඳහා ඉදිරියේදී පියවර කිහිපයක් ගැනීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඔබතුමාලා හැමෝටම පේනවා මේ අපේ රටේ බැංකු ක්‍රමය තුල විදේශ විනිමය හිගයක් තියෙනවා. ඒ සඳහා අපි වල බැලුවාම පේන දෙයක් තමයි අර බැංකු ක්‍රමයට තුලින් නැතුව බැංකු ක්‍රමයට පිටතෙන් විශාල වශයෙන් අර හවාල ක්‍රමය සහ උන්ඩියල් කියන ක්‍රම වලින් විදේශ විනිමය ගලාගෙන එනවා. ඇවිල්ලා ඒව තුලින් මරලාට අපිට අත්‍යවශ්‍ය නොවන සාහනයන් වලට මුදල් යන්නේ අර හවාල උන්ඩියල් යන ක්‍රම වලින්. එතකොට ඒක යම්කිසි ආකාරයකට මේ මුදල් නැවත බැංකු ක්‍රමයට ගෙන්වා ගැනීම සඳහා අපි සාකච්ඡා කළා මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව පියවර කිහිපයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ පළවෙනි පියවර තමයි ගැසට් නිවේදනයක් ගන්න අද හවස හරි හෙට වෙනකොට නිකුත් කරයි මුදල් අමාත්‍යාංශයෙන්. යම් කිසි දෙයක් කෙනෙක් ආනයනය කරනකොට ක්‍රම තුනක් තියෙනවානේ. ඕපන් accounts තියෙනවා, DA DP terms කියලා තියෙනවා. ඊට පස්සේ LC letter of ණයවර ලිපි කියලා. ණයවර ලිපියක් කියලා කියන්නේ බැංකුවකට ගිහිල්ලා ආනයනය කරන්න කලින් ඒක විවෘත කරලා ඊට බැංකුව හරහාම තමයි මුදල් යන්න ඕනේ. එතකොට දන්නවා බැංකුව හරහා ඒ පිටරට කෙනාට LC එකක් ඕපන් කරාම බැංකුව හරහා මුදල් ආවම ඒක බැංකුව තුලින්ම තමයි ගණන් කරන්නේ. ඉතින් පිටත වෙන දේවල් තමයි
ආනයන දේවල් එනවා අපේ කස්ටම් එක හරහා. ආවට ගණදිනුව කරන්න පුළුවන් වෙන අනිත් ක්‍රම දෙක තුනකින්. ඒතර ඒක බැංකුව හරහා ක්‍රමය හරහා නැතුවම යන ක්‍රමවේද තියෙනවා. ඒතර ඒකෙන් තමයි අර හවාල උන්ඩියල් වගේ ක්‍රම වලින් අට හරි කියනවා එහෙදී ඉම්පෝටර් එක දුන්නාම එයාට එහෙන් සල්ලි ටික දෙන්න මෙහෙන් රුපියල් දුන්නා කිව්වම ඒතර එහෙන් මුදල ගණදිනුව පියවල ඉවරයි. ඒතර බඩු ටික මෙහාට ආවට පස්සේ මෙතෙන්දී ඒක කස්ටම් එකෙන් ක්ලියර් කරලා ගන්න. ඒතර වෙන්නේ අර මුදල බැංකු ක්‍රමය හරහා නෙවෙයි වෙන නිසා තමයි අර බැංකු ක්‍රමයෙන් පිටත යම්කිසි ආකාරයක අර අවදිමත් වෙළඳපළක් තියෙන්නේ විදේශ විනිමයට විශේෂයෙන් මේ වගේ අවස්ථාවකදී මුදල් අමාත්‍යාංශයේ ඉම්පෝර්ට් කන්ට්‍රෝල් එක්ස්පෝර්ට් කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් එකේ රෙගුලේෂන් එක යටතේ පුළුවන් නිකුත් කරන්න චක්‍රලේඛනයක්. ඒ විදිහට එන ආනයන යම්කිසි කාල සීමාවක් දීලා එතනින් පස්සට ඒව තහනම් කරනවා. එතකොට ඒ කාලයෙන් පස්සේ මීට පස්සේ රට ඇතුළත තියෙන සීලු ආනයන වලට සහතිකයක් දෙන්න ඕනේ. ඒ සඳහා මුදල් ගෙවීම බැංකු ක්‍රමය තුලින්ම පමණයි කරන්න පුළුවන් වෙන්නේ කියන ක්‍රමවේදය තමයි දැන් සකස් කරන්න යන්නේ. ඒතකොට බැංකු ක්‍රමයට පිටතින් මුදල් ගෙවලා ආනයන කරොත් ඒක අපේ කස්ටම් එකෙන් ක්ලියර් කරලා ගන්න බෑ. ඒතර සියලුම ආනයන වලට මුදල් ගෙවීම ඉදිරියට මේ සෙකුරිටි ඉෂු කරාට පස්සේ අද කරන්න වෙන්නේ බැංකු ක්‍රමය තුලින්ම. මැයි මාස පළමු වනදා සහ තුන් වනදා යන දෙදින විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. මහජන උපයෝගිතා කොමිසම පාරිභෝගිකයන් දන්වන්න කැමති මේ ලැබෙන පළවෙනිදා මේ පළවෙනිදා කිසිම විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ. ඒකට හේතුව තමයි ලෝක කම්කරු දිනය එදිනට යෙදී තිබෙන නිසා. ඒ වගේම එළඹෙන තුන්වෙනිදා අඟහරුවාදා එදිනත් කිසිම විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ. ඒ වුණත් සඳුදා සහ බදාදා දිනේදී අද මේ පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු වෙනවා. ඒ සතියේ සහ ඒ සති අන්තයේ විදුලි කප්පාදුව කෙසේද වෙන්නේ කියලා අපි ලබන බදාදාට ප්‍රථම මහජනතාවට පාරිභෝගිකව දැනීමට කැමැත්තෙන් සිටිනවා. තුමන්ලා අසුගේදා ප්‍රකාශ කරා විදුලිය බිල නම් වැඩි වෙන්නේ කියලා. අපි කිව්වේ අපි විදුලිය වැඩි කිරීම සඳහා අවසරයක් තාම ලබා දී නැති බවයි. සාමාන්‍ය විදුලියේ බිල වැඩි කිරීමේදී ක්‍රමවේදය වෙන්නේ විදුලි බල මණ්ඩලය මගින් මහජන උපයෝගිතා කොමිසමට දැන්විය යුතුයි විදුලි බිල සංශෝධනය වෙන්නේ කෙසේද කියලා. ඒ සඳහා ඔවුන්ගේ පිරිවැය සහ ආදායම ගණනය කරලා ඒ අනුව තමයි තීරණය කරන්නේ කොහොමද සංශෝධනය වෙන්නේ කියලා. ඊළඟ කටයුත්ත වෙන්නේ මහජන උපයෝගිතා කොමිසම ඒ යෝජනාව සලකලා බලලා රජයෙන් විමසීමක් කරනු ලබනවා. රජයේ ප්‍රතිපත්තිය කුමක්ද විදුලි බිල සංශෝධනය කිරීම සඳහා කියන එක. රජය කැමැත්තෙන් සිටිනවා නම් පාරිභෝගිකයන්ට සහනාධාරයක් සහනයක් ඒ වගේම දෙන්න ඕන කියලා. ඒකට අවස්ථාව දීම සඳහා තමයි අපි රජයෙන් විමසලා දෙන්නේ මොකද්ද රජයේ ප්‍රතිපත්තිය කියන කාරණාව පිළිබඳව. ඒ පිළිතුර ලැබුණාට පස්සේ ඊළඟ අපි කරනු ලබන්නේ පුවත්පත් දැන්වීම් වලින් අපි මහජනතාවට දන්වනු ලබනවා විදුලි බිල වැඩි වෙන ක්‍රමවේදය සහ වැඩි වෙන ආකාරය පිළිබඳව. ඒ අනුව මහජන උපදේශනයකින් පසුව තමයි මහජන උපයෝගිතා කොමිසම තීරණය කරනු ලබන්නේ විදුලි බිල කොපමණ ප්‍රමාණයකින් සංශෝධනය විය යුතුද නැද්ද කියලා. විදුලි ඒකකයක් නිපදවීම සඳහා යන වියදම රුපියල් 53ක් වුණාට ඒ සඳහා විදුලි බල මණ්ඩලය අය කරනු ලබන්නේ රුපියල් 10ක් සුළු මුදලක්. විදුලි බිල සංශෝධනයක් විය යුතුයි. මොකද ගිය අවුරුදු 8 ඇතුළත විදුලි බිල වැඩිවීමක් සිදුුන්නේ නැහැ. ජනතාවගෙන් මේ තොරතුරු ලබා ගැනීම තාම ආරම්භ කරලා නැද්ද? ඒ සඳහා අපි පුවත්පත් දැන්වීම් දාන ලබනවා ඉදිරියේදී. යනවා අපි සුමන් දෙක කාලයක් දෙනවා මහජනතාවට ලිඛිතව සහ වාචිකව අවශ්‍ය ඒ තොරතුරු අපිට දන්වන්න කියලා. ඒ අනුව තමයි අපි තීරණය කරනු ලබන්නේ සංශෝධනයේ කොයි ආකාරයෙන් වෙනවද කියලා ඉදිරියේ. කොයි වගේ ප්‍රමාණයකින් විතර වැඩි වෙයි කියලාද? මහජනතාවට කිසිම දෙයක් බය වෙන්න දෙයක් නැහැ. ගෑස් වගේ, කිරිපිටි වගේ, සිමෙන්ති වගේ රෑ 12ට බිල වැඩි කිරීමේ ක්‍රමයක් විදුලියට නැහැ. ඒක කරන්නේ ක්‍රමවේදයකට. මේ කාලය එච්චරම හිතන්නේ සුදුසු නැහැ විදුලි බිල වැඩි කිරීමට. ඒත් මම හිතන්නේ විදුලි බල මණ්ඩලය ආරක්ෂා කරගන්න ඕන. ඉන්දියන් ඔයිල් සමාගම සහ khනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ඒ සඳහා සාකච්ඡා මෙවන විට පැවැත්වෙන බවත් විදුලි බල සහ බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ පැවති පාර්ලිමේන්තු පිළිබඳ කාරක සභා අවස්ථාවේදී. මේ වන විට රටේ පවතින බලශක්තිය විදුලිය සහ ගෑස් සැපයීම පිළිබඳව පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විදුලි බල සහ බලශක්තිය අමාත්‍ය කාංචන විජේසේකර වෙළඳ සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ශෙහාන් සේමසිංහ එම අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීන් ඊයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට සහභාගී වී තිබෙනවා. පවතින අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීම පිළිබඳව පක්ෂ නායකයින් ඇතුළු කාරක සභා සමාජිකයින් එහිදී අදාළ අමාත්‍යවරු සහ නිලධාරීන් සමග සාකච්ඡා සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දියන් ඔයිල් සමාගම සහ khනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන අතර ඒ සඳහා සාකච්ඡා මේ වන විට පැවැත්වෙන බවයි විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ. මෙම අමාත්‍යාංශ දිත්වය සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් පත් කර ඇති අතර පවතින තත්ත්වය කළමනාකරණය කර ඉදිරි දින කිහිපය තුළ පවතින අර්බුදය ජය ගැනීමට නිලධාරීන් සමග හැකි උපරිමයෙන් කටයුතු කරන බව අමාත්‍යවරයා පක්ෂ නායකයින් ඇතුළු කාරක සභාවේ සමාජිකයින්ට ප්‍රකාශ කළා.
එමෙන්ම මෙම අර්බුදය සඳහා බලපෑ ඇති හේතු සහ පැවති කළමනාකරන දුර්වලතා පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන බවද ඔහු සඳහන් කළා. මෙහිදී කනිජතෙල් සැපයුම අකණ්ඩව සිදු කිරීම සඳහා මුතුරාජපෙළ පර්යන්තය පැය 24ම සේවය කරන බවත් අදාළ නිලධාරීන් ප්‍රමුඛ සේවක මඩුල්ල හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. එමෙන්ම විදුලි බල ජනනය සඳහා අවශ්‍ය ගල්ලංගුරු නැවක් සඳහා ඉවීම් සිදු කර ඇති අතර ඒ අනුව ලබන සැප්තැම්බර් දක්වා අවශ්‍ය ගල්ලංගුරු පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධනවලට ප්‍රමුඛතාවයක් ලබා දෙන අතර ගුවන් සේවා සහ විදුලි බල මණ්ඩලයට ඍජුවම සම්බන්ධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට ඉදිරි කාලය තුළ කටයුතු කරන බවත් ඒ සඳහා පක්ෂ නායකයින් ඇතුළු පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම සහාය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. පුනර්ජනනීය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට යොදා ගැනීමට එරෙහිව පවතින බාධක පිළිබඳ කාරක සභා මන්ත්‍රීවරුන්ගේ විශේෂ අවධානය යොමු තිබුණා. මේ අනුව සර්වපාක්ෂික කමිටුවක් ස්ථාපනය කර පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පුළුල් කළ යුතු බව කාරක සභා සමාජිකයින් පෙන්වා දී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට ඉදිරි කාලය තුළ අපේක්ෂා කරන බවත් එම සංශෝධන හරහා පුනර්ජනනීය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට වැඩි වශයෙන් එක් කර ගැනීමට හැකිවනු ඇති බවද විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ. දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා මේ ප්‍රශ්න වලට ක්ෂණික විසඳුම් සහ දීර්ඝ කාලීනව ගත යුතු ක්‍රියාමාර්ගය ගැන කොයි විදිහේ පියවරක් අපි ගත යුතුද කියලා. ඒ අනුව යම් තීරණ වලට අපි එළඹුණා මේ වැඩසටහන සෑම සති දෙකකටම වරක් පාර්ලිමේන්තුව තුලදී පාර්ලිමේන්තුවේ පක්ෂවල ඉන්න සියලුම පක්ෂ නායකින්ගේ සහභාගීත්වයෙන්ුත් අදාළ නිලධාරීන් සියලු දෙනාගේම සහභාගීත්වයෙන්ුත් පවත්වීමට අපි අද තීරණයක් ගත්තා. පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ගුරුවරුන් ළඟම පාසලට අනියුක්ත කිරීම සඳහා ගුරු විදුහල්පති වෘත්තීය සංගම් වලින් ඉදිරිපත් වී ඇති යෝජනාවට තමා එකඟ වූ බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සියලු දෙනාගේ සහයෝගය මේ සඳහා ලබා දෙන්නේ නම් එම කටයුත්ත කඩිනම් කරගත හැකි බවයි. මේ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ළඟම පාසලක් ලබා දෙන්නට කියා රාජකාරී කරන්නට මේ සම්බන්ධයෙන් කොයි ආකාරයෙන්ද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන්න සූදානමින් සිටින්නේ? මේ යෝජනාවට ගොඩක් කැමතියි. මම පෞද්ගලිකව රටත් කැමති වෙනවා. අපේ ලංකාවේ පාසල් තියෙනවා 10155ක්. මේකෙන් ගත්තොත් එහෙම පාසල් දෙකක් තියෙනවා. එක දරුවෙක් ඉන්න පාසල්. ඒක තියෙන්නේ අර බබරකන්ද දියැල්ල පල්ලෙහා තියෙනවා පාසල් දෙකක්. ඒකේ තියෙන්නේ එකලම ඉන්නේ ගුරුවරුත් එකක 3 දෙනෙක් ඉන්නවා. අනිත් එකේ ගුරුවරු දෙන්නෙක් ඉන්නවා. 51ක් විතර තියෙන්නේ. ගොඩක් ප්‍රාථමික පාසල් තමයි ළමයි 200ට අඩු. ළමයි 500ට අඩු පාසල් තියෙනවා 178ක්. පාසල් 91ක් 92ක් විතර තියෙන්නේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 18ට අඩු. 500ට අඩු 178ක් 77ක් විතර. 50ට අඩු පාසල් තියෙනවා 1462ක් මට මතක හැටියට. ඒ වගේම 100ට අඩු පාසලුත් ගත්තොත් එහෙම 3000කට ආසන්න ප්‍රමාණයක්. අපිට පුළුවන් නම් මේ අභියෝගයේ අවස්ථාවක් කරගෙන ප්‍රවාහනය අවම කරගෙන තෙල් ප්‍රශ්න ඔක්කොම අවම කරගෙන මහන්සියත් අවම කරගෙන සියලුම ළමයින්ව අනුමුක්ත කරනුනේ ස්ථිරවම තමන්ගේ ගෙදර ඉඳලා පාසලට යන්න පුළුවන් නම් ඒක හොඳයි. ඒක නිසා තමයි මම මේ යෝජනාවට ඉතාම කැමතියි. එතකොට මේ කූට ලේඛනද අර පාසලට පළවෙනි පන්තියට ඇතුළත් කිරීමට තිර තරඟයද මේ ඕව නැති වෙනවා. ප්‍රශ්න අධ්‍යාපන අමාත්‍යාංශයට ගොඩක් විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යක්ෂකවරුන්ට ඔක්කොටම බලන් ඒකට සමාජයේ සහයෝගය දෙනවා නම් ඔබ සියලු දෙනා සහයෝගය දෙනවා නම් අප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන පාසල් 10155ක් අවශ්‍ය වෙන හේකුත් නැහැ. නමුත් මේක විදිහට විද්‍යාත්මක බැලුවොත් එහෙම අද හෙට මට මේ තීරණය ගන්න බැහැ. ඔබ සහයෝගය දෙනවා නම් ඉතාම ඉක්මනින් කැප වෙලා අධ්‍යාපන අමාත්‍යාංශය අපි දරුවන් ඉස්සෙල්ලම ස්ථානගත කරලා ඉමු. ගෙදර ඉඳලා යන්න. ඊට පස්සේ අපි හැමදෙනාටම සම සාධාරණ අවස්ථා දෙන්න ඕනේ. ගුරුවරු අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. කාලසටහනක් තියෙන්න ඕනේ. ඒ විදිහට තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විදිහට මම මේ ප්‍රශ්න දිහා බැලුවේ. මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් පවතින්නේ අවම මට්ටමකයි. කෙසේ වෙතත් සෞඛ්‍යංශ සඳහන් කළේ තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අතිශය වැදගත් බවයි. ඊයේ මෙරටින් දෛනික කොවිඩ් ආසාදිතයින් 29ක් වාර්තා වුණා.
ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 6,63,301ක් දක්වා හිලනංවමින් මේ අතර ඊයේ දිනේ මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී නැහැ. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,504ක් ලෙසයි. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 676ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,46,121ක් ලෙසයි. මැයි මාසයේ අගවන විට පවතින ගෑස් හිඟය තුරන් කිරීමට හැකිවනු ඇති බව වෙළඳ අමාත්‍යාංශය පවසනවා. වෙළඳ අමාත්‍ය ශ්‍රේහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලිට්‍රෝ සමාගමට මෙන්ම ලාබ් සමාගමටත් අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දෙන බවයි. ඉන්දියානු රජයේ මැදිහත්වීම අනුව තවත් සැපයුම්කරුවන් කිහිප දෙනෙකු තෝරා ගැනීමටද කටයුතු සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. එමෙන්ම ලෝක බැංකුවත් ඇමරිකානු ඩොලර් මිලියන 90ක් ගෑස් මිලදී ගැනීම සඳහා ලබා දීමටයි නියමිත පැත්තේ. එම මුදලද ලිට්‍රෝ සහ ලාබ් සමාගම් සතුව පවතින වෙළඳපොළ ප්‍රමාණය අනුව බෙදා හරින බවයි අමාත්‍ය ශ්‍රේහාන් සේමසිංහ මහතා සඳහන් කළේ. මේ අතර ඉදිරියේදී නාගරික ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබා දී ගෑස් බෙදා හැරීම සිදු කරන බවද ලිට්‍රෝ සමාගම සඳහන් කළා. ඒ ගෑස් පාරිභෝගිකයින්ගෙන් 25%ක් නගරාසන්නව වෙසෙන ජනතාව වීම හේතුවෙන් මීට පෙර දෛනික ගෑස් සිලින්ඩර 60,000ක් පමණ වෙළඳපොළට සැපයුවද ඉදිරියේදී එම සංඛ්‍යාව 30,000ක් දක්වා අඩු කිරීමට සිදුවන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ඉන්දුනීසියානු රජය විසින් පරිත්‍යාග කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක් වටිනා ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත බාර දී තිබෙනවා. කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය මෙරට ඉන්දුනීසියානු තානාපති ඩේවිඩ් ඔබින් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඊයේ බාර දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. කිලෝග්‍රෑම් 3,100ක පමණ බරින් යුත් මෙම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය අතර පිළිකා රෝග සඳහා යොදා ගන්නා ඖෂධ ඇතුළත්. මේ අතර ඉන්දියාවේ සිට මෙරටට රැගෙන අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක්ද නිල වශයෙන් මෙරටට බාර දීම අද සිදු කෙරුණා. 21 වන වාර්ෂික පොදු රාජ්‍ය මණ්ඩලීය සමාජික රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුව කෙන්යාවේ නයිරෝබි නුවරදී පසුගියදා පවත්වා තිබෙනවා. එයට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අදාළ නිලධාරීන් එක්ව සිටියා. පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් ජෙනරාල් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මැතිනියගේ ආරාධනය මත ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතරණ මහතාද ඒ සමගින් එක්ව සිටියා. කොවිඩ් වසංගතයෙන් පසුව නවෝත්පාදන වැඩිලෝකයේ සහ තිරසාර සංවර්ධනය උදෙසා අධ්‍යාපන සංවර්ධනය මෙවරෙහි තේමාවයි. කොවිඩ් වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන තත්ත්වය අභියෝග උගත් පාඩම් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් පළ කර තිබෙනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කර අදට වසර 40ක් සපිරෙනවා. පාර්ලිමේන්තුවේ ගාලුමෝදර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් 70 දශකයේ අගභාගයේ වන විට එය වෙනත් ගොඩනැගිල්ලකට ගෙන යාමේ අවශ්‍යතාවය මතුව තිබෙනවා. මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෝජනා වී ඇත්තේ. ඒ අනුව 1979 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ දියවන්නාවේ පිහිටි අක්කර 16ක අභිනව පාර්ලිමේන්තු ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. එවකට ජනාධිපති ධූරයේ කටයුතු කළ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ එවකට අමාත්‍යවරයා වූ ආර් ප්‍රේමදාස මහතා විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු මෙහෙවා තිබෙනවා. ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු 1982 වසරේ අවසන් වූ අතර එම වසරේ අප්‍රේල් 29 වනදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි අභිනව පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කර තිබෙනවා. අනුන් වෙනුවෙන් Tamanට පුළුවන් දේ කරන්න. ඒ ගැන මතක් කරන කතාවක් මේ. මිතුරන් දෙදෙනෙක් නමින් ක්වීන් සහ බ්‍රේඩන් දෙදෙනාටම වයස අවුරුදු 7යි. ඔවුන් දෙදෙනාම එකතු වෙලා මේ පටන් ගන්නේ බීම ව්‍යාපාරයක්. ඇත්තටම ඒ වචනේ වැරදි. මේ ව්‍යාපාරයක් නම් නෙවෙයි. මේ යාළුවෝ දෙන්න කරන්නේ වෙනස් වැඩක්. බ්‍රේඩන් හිටි හැටියේ අසනීප වුණා. ඔහුට අංශභාග රෝගී තත්ත්වයක් ඇති වුණා. ඇවිද ගන්නත් අපහසු වුණා. සැත්කමක් සඳහා වියදම් පියවා ගන්න බ්‍රේඩන්ගේ දෙමව්පියන්ට බැරි වුණා. ඔවුන් මුදල් සොයමින් සිටින අතරේ බ්‍රේඩන්ගේ යාළුවා ක්වීන් ඉදිරිපත් වුණා. ඒ අපි කලින් කිව්ව බීම විකුණන්න. මේ වැඩේට බ්‍රේඩන්ගේත් සහාය ලැබුණා. ලොකු මුදලක් ලැබෙන එකක් නැහැ කියන මතයේ හිටියත් මේ දෙන්න උත්සාහය අතෑරියේ නැහැ.
ඇත්තටම ඔවුන් මේ කාර්යය නිරත වෙන්නේ ඇයි කියලා දැනගත්ත මිනිස්සු බීම එකට යන මුදලට වඩා වැඩි මුදලක් ඔවුන්ට ලබා දුන්නා. මාස කිහිපයකින්ම ඔවුන්ට සැත්කමකට අවශ්‍ය මුදල් ප්‍රමාණය ලැබුණා. ඇත්තටම කිව්වොත් අවශ්‍ය මුදලටත් වඩා මුදල් ලැබුණා. ඒ නිසා මේ කාර්ය නතර කරන්න ඔවුන් තීරණය කළා. අතිරේකව එකතු වුණු මුදල මේ යාළුවන් දෙදෙනා මේ වගේ රෝගයකින්ම දරුණු ලෙස පීඩා විඳින කෙනෙක්ට පරිත්‍යාග කරන්න ඉදිරිපත් වුණා. දැන් ක්වීන් ලොකුයි. ඔබ දන්නවද? ක්වීන් පසුගිය කොවිඩ් සමයේ තමන්ට උපන්දිනයට ලැබුණු ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයෙන් මාස්ක් පැළඳීමේදී අපහසුතාවයක් ඇති නොවීමට නිර්මාණය කළ එම පළඳනාව නිර්මාණය කළා. ඔහු ඒ සියලුම දේ රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු අවශ්‍යතා ඇති හැමෝටම ලබා දුන්නේ නොමිලේ. ඉතින් පුංචි කාලෙදී යහපත් දේවල් හුරුණු ක්වීන් තවමත් ඒ යහපත එක්ක ඉස්සරහට යන එක කොයිතරම් හොඳද? තමන් වෙනුවෙන් වගේම අනුන් වෙනුවෙනුත් පුළුවන් හැමදේම කරන්න කියන වටිනාකාරණය පුංචි කාලෙදිම දරුවන්ට කියලා දෙන්න. ඔවුන්ට ඒ ගුණධර්ම හැමදාටම රැකගන්න විදිහත් කියලා දෙන්න. කෙනෙක්ට අවශ්‍ය තැනකදී අවශ්‍ය වෙලාවකදී අවශ්‍ය විදිහට උදව් කරන්න අපිට පුළුවන්. බැහැ කියලා හිතෙනවා නම් මේ කතාව ආයෙත් මතක් කරගන්න, මතකේ තියාගන්න. අවධානය විදෙස් පුවත් වෙත. වසර 10කට පසු ඉන්දියාවේ උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් මේ දිනවල වාර්තා වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. වසර 10කින් අප්‍රේල් මාසයේ දීර්ඝතම උණුසුම් වාදාහරට මුහුණ දෙන ඉන්දියාවේ ගුරුගාම් ප්‍රදේශයේ අද සෙල්සියස් අංශක 45ක වාර්තාගත උෂ්ණත්වයක් සටහන් වී තිබෙනවා. ඒ 1979 වසරේ එම ප්‍රදේශයෙන් වාර්තා වූ සෙල්සියස් අංශක 44.8ක උෂ්ණත්ව වාර්තාව අභිබවා යාමක්. ගුරුග්‍රාම් පිහිටා ඇත්තේ දිල්ලි අගනුවරට තදාසන්නවයි. එමෙන්ම දිල්ලිය දැන් පසු කරන්නේ වසර 12කින් පසු උණුසුම් අප්‍රේල් මාසයයි. ඉන්දියාවේ රාජස්ථාන්, දිල්ලි, හරියානා, උත්තර ප්‍රදේශ සහ ඔඩීෂා ප්‍රාන්ත මෙතෙක් අද්දුට උණුසුම්ම ගිම්හාන සමය ගත කරන බවද ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කළා. එමෙන්ම උතුරු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දින තුන තුළ උපරිම උෂ්ණත්වය අවම වශයෙන් සෙල්සියස් අංශක 2කින් හෝ ඉහළ යනු ඇති බවයි ඉන්දිය කාලගුණ විද්‍යාංශ ප්‍රකාශ කළේ. ඉන්දියාවේ මැයි සහ ජුනි මාසවල උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගියද මෙම වසරේ උෂ්ණත්වය ඉහළ යාම ආරම්භ වී ඇත්තේ මාර්තු මාසයේ සිටයි. මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත 15කට පමණ දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් බලපෑම් මෙල්ල වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. මේ අතර දේශගුණික විපර්යාස හේතුවෙන් සතුන් සිය වාසභූමි වලින් වෙනත් ප්‍රදේශවලට සංචරණය වීම හරහා මිනිසුන්ට නව වෛරස ආසාදනය වීමේ අවදානම විශාල ලෙස වැඩිවන බව විදෙස් වාර්තා සඳහන් කර තිබෙනවා. අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ නිවර්තන වනාන්තරවල මිනිසුන් අතරට ගමන් කිරීමේ හැකියාව ඇතිවන ශීරපායින් අතර දැනට අවම වශයෙන් වෛරස 10,000ක් පමණ සංස්කරණය වීමේ අවදානමක් පවතින බවයි. නේචර් සංග්‍රහයේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව උෂ්ණත්වය ඉහළ යාම හමුවේ 2070 වන විට සතුන් අතරට වෛරස ඇතිවීමේ නව අවස්ථා 15,000ක්වත් නිර්මාණය වනු ඇති බව සඳහන්. මේ අතර උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ප්‍රාදේශීය පාලනය විසින් වයස අවුරුදු 18ත් 59ත් අතර සුදුසුකම්ලත් වැඩිහිටි ජනතාව සඳහා නොමිලේ COVID-19 බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දෙන බව නිවේදනය කර තිබෙනවා. ඉන්දියාවේ ප්‍රවෘත්ති මහජන සම්බන්ධතා හා භාෂා දෙපාර්තමේන්තුවට අනුව ප්‍රාන්තයේ සුදුසුකම්ලත් ජනගහනයට ඕනෑම රජයේ රෝහලකින් හෝ බෙහෙත් ශාලාවකින් ඉන්දියානු රුපියල් 250ක් වටිනා සෑම බූස්ටර් මාත්‍රාවක්ම නොමිලේ ලබා ගත හැකි. විශ්ලේෂකයින් පවසන්නේ COVID-19 බූස්ටර් එන්නත් මාත්‍රාව මගින් කොවිඩ් වෛරසයට එරෙහිව වැඩි ප්‍රතිදේහ නිපදවීම වෙනුවෙන් මතක සෛල සක්‍රිය කිරීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන බවයි. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂකා ක්‍රිස්ටිනා ජියෝජියාවාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ නමුත් ඇයට කොවිඩ් ආසාදනයේ සුළු රෝග ලක්ෂණ පවතින බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඇය නිවසේ සිට දුරස්ථ ලෙස රාජකාරී කටයුතු වල නිරත වන බව සඳහන්. හෙට අප්‍රේල් 30 වැනිදා ශ්‍රී ලංකාවේ ගම්මුලාදෑනි ක්‍රමය අහෝසි කර ග්‍රාම සේවා ක්‍රමය ආරම්භ කර ඇත්තේ 1963 වසරේ අප්‍රේල් මස 30 වන දිනයි.
ඉංග්‍රීසි බසට පමණක් සීමාවී තිබූ මෙරට නීති විද්‍යාලයේ පාඨමාලා සිංහල සහ දෙමළ මාධ්‍යවලින්ද ආරම්භ කර ඇත්තේ 1959 වසරේ අප්‍රේල් මස 30 වන දිනයි. එක්සත් ජනපදයේ පළමු ජනාධිපතිවරයා ලෙස ජෝර්ජ් වොෂින්ටන් දිවුරුම් දීම සිදු කර ඇත්තේ 1879 වසරේ අප්‍රේල් මස 30 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.